SLT අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50%ක දීවන. තවත් ඔෆර් ගැන දැනගන්න 122 අමතන්න. අද 2019 අප්‍රේල් 23 අඟහරුවාදා සිරස්තල 321 දෙනෙකුට මරු කැඳ වූ පිපුරුම් මාලාවේ වගකීම ISIS බාරගනි. තෞහීද් ජමාත් ඇතුළු සියලු අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තහනම් කිරීමේ යෝජනාවක් බුර්කාවත් තහනම් වේවිද? ජනතාවට දැනුම් දෙයි අනිවාර්යයෙන්ම මේක ඉවත් කරගන්න. අනතුරු ඇඟවීම් පිළිබඳ අතිශය රහස් ලිපි ආරක්ෂක ප්‍රධානීන් අතර ප්‍රහාරයතෙක් හුවමාරු වෙලා. 11 වෙනිදා තමයි ලිපිය යවන්නේ නියෝජ්‍ය පොලිස්පති. ඒකට අප්‍රේල් 4 වෙනිදා ඉඳලා මේ සිද්ධිය වෙන්නේ කවද? ජාතියේ සෝසුසුම් මැද පිරිසක් සමුගෙන යයි. පොලිස් ඇඳිරි නීතිය අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා යලි පාසල් විවෘත කිරීම ලබන 29 වනදා. From Other Therana, this is Other Therana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ එක්ව සිටින අද දෙරණ 6:55 ප්‍රධාන පුවත් විකාශයත් සමගයි. රටම තැතිගන්වමින් පසුගිය ඉරිදා සිදු වූ ප්‍රහාර මාලාවේ වගකීම ISIS ත්‍රස්තවාදී සංවිධානය බාරගෙන තිබෙනවා. රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කළේ IS ප්‍රහාර වාර්තා කරන අමක් නැමැති ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින්. එම ප්‍රහාර පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් ඉස්ලාමීය දේවස්ථාන ඉලක්ක කර සිදු කෙරෙන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස සිදු වූවක් බවට අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. The big story. පුද්ගලයින් 321 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය බාරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළා. ඒ අමක් ප්‍රවෘත්ති සේවය උපුටා දක්වමින් ISIS සංවිධානය නිකුත් කර තිබූ ප්‍රකාශයේ පරිවර්තනයක් BBC මාධ්‍යවේදියෙක් මෙලෙස සඳහන් කර තිබුණා. අමරිකාව ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්ගේ සන්ධානයට අයත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර පෙරේදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සමාජිකයෝ වෙති. කෙසේ වෙතත් ප්‍රහාරය තහවුරු කරන කිසිදු සාක්ෂියක් IS සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. මෙම බෝම්බ ප්‍රහාර නවසීලන්ත ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයක් බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු එහිදී සඳහන් කළේ අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තහනම් කළ යුතු බවයි. මෙය සැලසුම් සහගත ප්‍රහාරයක්. පසුගියදා අන්තවාදියෙකු විසින් නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් පල්ලියේදී සිදු කළ සංහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කරන ලද බවට මේ වන විට තොරතුරු ලැබී සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා. මෙම ප්‍රහාරය සිදු කරන ලද අන්තවාදී කණ්ඩායම් ජාතික තෞහීද් ජමාත් නැමැති සංවිධානයද JMI නැමැති සංවිධානය සමග සමීප සම්බන්ධතා ඇති බවට අනාවරණය වී තිබෙනවා. අපි මෙවැනි ඉස්ලාම් අන්තවාදී සංවිධානය වහාම තහනම් කිරීමට කඩිනම් පියවර ගත යුතුයි. ඒ වගේම එහි සමාජිකයන් නීතිය හමුවට ගෙන යා යුතුයි. ඔවුන්ට අයත් නිෂ්ඵල හා චංචල දේපල රාජසන්තක කළ යුතුයි. එහෙම වුණොත් තමයි ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ කතානායකතුමනි. මෙවැනි අන්තවාදී කණ්ඩායම්වල බියුගුළු ක්‍රියාවන් නිසා මේ සිද්ධිය පාදක කර ගනිමින් රටේ සාමකාමී මුස්ලිම් ප්‍රජාව දෙස සැකෙන් බැලීම නොකළ යුතුයි කියලා මම අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. මිගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් මියගිය අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ බෝම්බ පිපිරීම් වලින් මියගිය අයගේ අය සිහි කිරීම සඳහා අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පසුබිමකයි. මේ අතර එම දේවස්ථානයේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා ප්‍රහාරය සඳහා ප්‍රධාන මාර්ගයේ සිට දේවස්ථානයට පැමිණෙන අයුරු ඒ අසල CCTV කැමරාවල සටහන්ව තිබුණා.
ප්‍රකාශයට පත් කරන ලද අද දින ජාතික ශෝක දිනයක් සමරද්දී ප්‍රහාරවලින් මියගිය ඇතැම් අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. මේ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය පිරිස්වල අවසන් කටයුතු සිදු කිරීමට පෙර කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ආගමික වතාවත් සිදු කිරීම සඳහා ගෙන එන ආකාරයයි. එහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදියල් රංචිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කරනු අතර මහා සංඝරත්නය මෙන්ම විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියා. මේ රටේ ජනතාව අතර සාමය සංහිඳියාව පවතින මොහොතක ඔබ මේ කළ දෙය දෙවියන් වහන්සේ ඔබට දඬුවම් කරාවි. මිනිසුන්ගේ මිනි උඩි මොකද්ද මේ ඔබ කරන්න හදන දේ? මේ දේ අතහරින්න, දැන්වත් අතහරින්න මම ඉල්ලීමක් කරනවා. මේ මියගිය සියලුම සහෝදර සහෝදරියන්ගේ නාම ලේඛන ගලක කොටලා ප්‍රතිසංස්කරණය කරන්නට යන දෙව් මැදුරේ තියන්න කියලා. ආවල් අය අපිට ගැහැව්වා, ආවල් අය අපිට මේ දේ කළා කියලා හිතන්න යන්නත් එපා. අපි දන්නේ නැහැ හරියටම සත්‍යය තියෙන්නේ කොහෙද කියලා. අපි ඒ අයට එහෙම දෙයක් කරපු අයට අපි මෙත්සිට වඩන්නට ඕනේ. ඒ සියලු දෙනා වෙනුවෙන් මම යාඥා කරනවා දෙවි පියාණෙනි. ආගමික වතාවත් වලින් පසු දේහයන් ප්‍රදේශයේ සුසාන භූමි කිහිපයකදී බෝමදාන කිරීම සිදු කෙරුණා. දේහයන්ට අවසන් ගෞරව දැක්වීමේ දේව මෙහෙයන් පවත්වීමෙන් අනතුරුව ඒ සියලුම දේහයන් මේ ස්ථානයට ගෙනල්ලා උන්ගේ අවසන් කටයුතු සිද්ධ කිරීම ආරම්භ කරා. ඉතින් මේ ස්ථානයේදී මේ වෙනකොට මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 22 දෙනෙකුගේ දේහයන් අවසන් කටයුතු සිද්ධ කරලා තියෙන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. මෙතන අවදානමක් තියෙනවා. දැන් ඔබ නිවෙස් වලට යන්න. අපි දවසේ දැක්කා මේ රටේ ආරක්ෂක ලේකම්වරයා කරපු ප්‍රකාශය. ශ්‍රී ලාංකිකයන් හැටියට අතිශයින්ම අපි කනගාටුවට පත් වෙනවා. මේ වගේ ආරක්ෂක ලේකම් කෙනෙක් අපේ රජයේ ආරක්ෂක පදවිය පිළිබඳ ප්‍රධාන වගකීම දැරීම පිළිබඳව. මේ බෝම්බේ ප්‍රමාණය, ප්‍රහාරයේ ප්‍රමාණය, මේකේ කිලෝ ගාන මේ සියල්ලම එන්න ඕනද තොරතුරක් දැනගන්න. ඔහු වහාම වගකීම් බාරගෙන තමන්ගේ නිලයෙන් ඉල්ලා සිටිය යුතුයි. මේ මිනිස්සු මැරිලා මේ කඳුළු වියලෙන්නත් කලින් මේ ආරක්ෂක ලේකම්වරයා කියන වගකීම් විරහිත කතාවට සමස්ත ජාතියම, සමස්ත ශ්‍රී ලංකාවාසී හැමදෙනා වශයෙන් අපි ඒක මතිකව විරෝධය පළ කළ යුතුයි. සමහර මැති ඇමතුරු ප්‍රකාශ කරලා තියෙනවා දැන් මේ තොරතුරු ඇවිල්ලා තිබුණා කියලා. එතකොට අපිට තේරෙන්නේ නැති දේ තමයි ශක්තිමත් බුද්ධ්‍යංශයක් තිබිලා ඒකෙන් වාර්තා කරන දේවල් එතනින් එහාට ක්‍රියාත්මක නොවුනේ ඇයි කියන එක. රජයේ කියලා වැඩක් නැහැ. අපිට සමා වෙන්න එහෙම නැත්නම් අපිටත් හිතා ගන්න බෑ. එක එක්කෙනාට එක එක්කෙනා වරද පටවල හරියන්නේ නැහැ. මේ අතර ස්ථාන 8ක පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් වූ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. කොච්චිකඩේ දේවස්ථානය තුළ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ පදිංචිව සිටි එකම පවුලේ මව පියා සහ 8 හැවිරිදි දිනේ සහ වයස අවුරුදු 1.5ක බිලිඳාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර පසුගේ 21 වනදා පස්වරුවේ දෙමටකොඩ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් අතරතුර සිදු පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන්ගේ දේහයන්ද ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර තිබෙනවා. සිද්ධියෙන් මියගිය කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා. දෙමටගොඩ ප්‍රහාරයෙන් මියගිය අනෙක් නිලධාරියා වන්නේ කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් කොස්තාපල් ලහිරු උමේෂ් දුලංචන මහතායි. අනුරාධපුර දඹුලු හල්මිල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු මේ යන විට වයස අවුරුදු 29ක්. පොලිස් කොස්තාපල් බාතිය රත්නායක මහතාද දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු මහනුවර දවුලගල කැටකුමර ගම්මානයේ පදිංචිකරුවෙක්. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 24ක්. නම් මේම දේවල් සිද්ධ වෙන්න තියන්න එපා අපෝ. කොළඹ ශ්‍රැංගිලා හෝටල් පරිශ්‍රයේ සිදු පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියගේ දේහයන් මේ වන විට කොට්ටාවේ පිහිටි ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ස්ථාන 8කදී සිදු පිපිරීම් මාලාව සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 40 දෙනෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මාර්ගයේ වාහන නවත්තා තබා යන්නේ නම් හිමිකරුගේ දුරකථන අංකය එහි ප්‍රදර්ශනය කර තබා යන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒකුත් ඉරිදා පිපිරි මාලාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සහ එම ප්‍රහාරවල සැලසුම් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට ආරක්ෂක අංශ අනාවරණ කරගනිමින් සිටිනවා. ඒ අනුව දෙහිවල නවාතැන් පොලකදී බෝම්බේ පුපුරවාගත් පුද්ගලයා මහනුවර වෙල්ලම්බඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් හලීව් ජමීල් මොහොමඩ් නැමැත්තෙකු බවට මේ වන විට ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා දෙහිවල කතෝලික පල්ලියේ බෝම්බේ පිපිරවීම සඳහා පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. බෝම්බකරු බෝම්බේද රැගෙන වැල්ලවත්ත ප්‍රදේශයේ සිට ත්‍රීරෝධ රථයකින් දෙහිවල නවාතැන් පළට පැමිණ ඇති අතර එහි සිට ත්‍රීරෝධ රථයකින් දෙහිවල කතෝලික පල්ලිය කරා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වාර්තා වන්නේ ඔහු කිසියම් හේතුවක් මත නැවතත් නවාතැනට පැමිණි අවස්ථාවේ මෙම පිපිරීම සිදු කරගෙන ඇති බවයි. බෝම්බකරු එලෙස ගමන්ගත් එම ත්‍රීරෝධ රථ දෙකම මේ වන විට දෙහිවල පොලිසිය බහරයටගෙන ඇති අතර එහි රියදුරන්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව බෝම්බකරු නවාතැන් ගෙන සිටි ලැගුම්හලේ හිමිකරුද මේ වන විට පසු වන්නේ පොලිස් අත්අඩංගුවේ. මේ අතර දෙහිවල කතෝලික දේවස්ථානය අසල සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු අද දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙමඩගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු හෙළි වී තිබෙනවා. මෙවන් පසුබිමක කොළුම කොටුව ඇතුළු දෙවෙනි ප්‍රදේශ රැසක අද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. නොච්චයාගම නගරේ ඉන්ධන පෙරවුම් හල අසල නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් නොච්චයාගම පොලිසිය විසින් සොයාගත් අතර කිලෝග්‍රෑම් 25ක් බරති ඇමෝනියා මිටි 23ක්, වෝටර් ජෙල් කරල් 314ක්, රතු පැහැති සාමාන්‍ය සේවනූල් රෝල් 46ක්, තම පැහැති සාමාන්‍ය සේවනූල් රෝල් 18ක් සහ කඩුවක් ඒ අතරට ඇතුළත්. මෙහිදී නිවසේ හිමිකරු ඇතුළුව 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවන් 3 දෙනෙකු දවනවා. මේ අතර කොළඹ කිංස්පරි හෝටලේ රතගාල ආසන්නයේ තිබූ යතුරු පැදියක් ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රියාංශය විසින් අද පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර අදාළ යතුරු පැදියේ පුපුරන ද්‍රව්‍ය නොතිබූ බවට තහවුරු වී තිබුණා. පසුගිය 21 වනදා එක් පිපිරීමක් සිදු වූ දෙමඩගොඩ ප්‍රදේශයේ නිවස අද පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. පොලිස් විශේෂකාර බලකාය විසින් එම සෝදිසි සිදු කර තිබූ අතර ඊට පොලිස් නිලසුනක ඒකකයේද සහාය ලබාගෙන තිබුණා. එහිදී අදාළ නිවස අවට පිහිටි තවත් නිවාස කිහිපයක්ද පරීක්ෂා කර තිබෙනවා. නවම් මාවත පෞද්ගලික බැංකුවකට අද උදැසන පාර්සලයක් සමග පැමිණි පුද්ගලයෙක් එම පාර්සලය නොමැතිව බැංකුවෙන් පිටව ගිය බවට කළ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂකාර බලකාය පොලිසිය සහ ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එම බැංකු පරිශ්‍රය සම්පූර්ණයෙන් පරීක්ෂාවට ලක් කළා. නමුත් සැකකටයුතු කිසිවක් එහිදී හමු වී නැහැ. මේ අතර කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට තිබූ සැකකටයුතු පාර්සලයක් ඊයේ පොලිසිය පරීක්ෂාවට ලක් කළා. පසුව අනාවරණය වූයේ එහි තිබී ඇත්තේ පාර්සල් කරන ලද කොන්ක්‍රීට් ගඩොලක් බවයි. මෙලෙස ජනතාව නොමග යවන කටයුතු කිරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යම් සැකකටයුතු පාර්සලයක් තිබෙන බවටයි මුලින්ම පොලිසියට තොරතුරු ලැබුණේ. ඒ වගේම මේ මාර්ගයේ දෙපසම වැසීමට කටයුතු කළා. විශාල නිලධාරීන් ප්‍රමාණයක් මෙතෙන්ට ආවා. මේ වගේ අවස්ථාවක මේ නිලධාරීන්ගේ ශ්‍රමය වෙනත් ආරක්ෂක කටයුතු සඳහා වැය කරන්න තියෙන අවස්ථාවක මේ පරීක්ෂා කරද්දී ඔබට පේනවා ඇති මෙහි තිබෙන්නේ කොන්ක්‍රීට් ගලක කොටසක්. එය මහා ජනතාව ආරක්ෂක අංශ මුලා කරන අයුරින් ආවරණය කර තිබෙනවා. තවත් කවරයකින් මෙය එක අතකින් ආරක්ෂක අංශ නිලධාරීන් නොමග යැවීමක්. දෙවෙනියට මෙයින් සිදුවෙන්නේ මහ ජනතාව තුළ අනීතික බියක් ඇති කිරීමක්. ඒ නිසා මෙවැනි ක්‍රියාවල යෙදෙන්න එපා. මේ අවට තිබෙනවා CCTV දර්ශන. මේ ගැන විමර්ශනයක් කරනවා. පැහැදිලිවම මේ විමර්ශනයේදී අනාවරණය වුණොත් යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව ඔහු සම්බන්ධයෙන්ුත් දැඩිවම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ සිදු කරන විමර්ශන සඳහා සහයෝගය ලබා දෙන්න කියලාත් ඉල්ලා සිටිනවා. මේ අතර සැකකටයුතු ලොරි රථයක් සහ කුඩා වෑන්
නිර්වාණ ව්‍රතයක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කොළඹ දිසාවේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය අද සවස නිවේදනය කළා. කෙසේ වෙතත් මාර්ගයේ වාහන නවතා තබා යන්නේ නම් හිමිකරුගේ දුරකථන අංකය ලියා එහි ප්‍රදර්ශනය කර යන ලෙසත් කාර්මික දෝෂයකට ලක් වූ වාහනයක් අතරමඟ දමා යන්නේ නම් ඒ පිළිබඳව ළඟම තිබෙන පොලිසිය දැනුවත් කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම සැකකටයුතු වාහනයක් පුද්ගලයෙකු හෝ සිද්ධියක් පිළිබඳ තොරතුරු ඇතොත් 116 හදිසි ඇමතුම අංකයට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළු පිපිරීම්වලට ප්‍රථම නිකුත් කෙරුණු අනතුරු ඇඟවීම් ලිපි පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා. අද දෙරණට අනාවරණ වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාස 4කින් ආරක්ෂක කවුන්සිල් රැස්වීමට කැඳවා නොමැති බවයි. පසුගේ 9 වනදා ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානී ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත අතිශය රහසිගත ලිපි කට්ටලයක් යොමු කර තිබුණා. ඒ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂ්මි සහ ඔහුගේ අනුගාමිකයන් විසින් කෙටි කාලයක් තුළ මෙරටදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට පවසමින්. පොලිස්පතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන්ව තිබුණේ සැලසුම් කර ඇති ප්‍රහාරවල ඉලක්ක ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ මෙරට ප්‍රධාන ක්‍රිස්තියානි දේවස්ථාන ඇති බවයි. එමෙන්ම අදාළ ප්‍රහාර එල්ල වී හැකි ආකාරයන් පිළිබඳවද ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානී ඒ.එන්. සිසිර කුමාර මහතා විසින් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබුණා. සිසිර කුමාර මහතාගේ ලිපියේ සඳහන් වූයේ මරාගෙන මැරෙන ප්‍රහාර අවි ආයුධ තියුණු ආයුධ සහ ට්‍රක් රථ භාවිත කර මෙම ප්‍රහාර එල්ල වී හැකි බවයි. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂ්මි ජල් අල් කයිතාල් රිල්වාන් සජීඩ් මෞලවි ශහීඩ් මිල්හාන් ඇතුළු පිරිසක් ඒ සඳහා සූදානමින් සිටි බවට අදාළ ලිපියෙන් අනාවරණය කර තිබුණා. අදාළ ලිපිය එදිනම පොලිස්පති කාර්යාලය වෙත බහර දී ඇති බවට සනාථ වන්නේ මෙම දින මුද්‍රාවෙන්. එදිනම පොලිස්පතිවරයා ත්‍රස්ත ප්‍රහාරයේ අනතුරු ඇඟවීම් ලිපිය බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ අපරාධ සංවිධානාත්මක අපරාධ මත්‍රා විනාශක සහ විශේෂ කාර්ය බලකායේ අනදන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ට යොමු කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් යොමු කළ ලිපිය පදනම් කරගනිමින් පවතින තත්ත්වය පිළිබඳව විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා ආරක්ෂක ප්‍රධානීන් 5 දෙනෙකු ලිඛිතව දැනුවත් කර තිබුණා. ඒ ඇමති ආරක්ෂක කොට්ටාසය අධිකරණ ආරක්ෂක කොට්ටාසේ සහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාස අංක 4හි අධ්‍යක්ෂවරුන්ට සහ තානාපති ආරක්ෂක කොට්ටාසේ මෙන්ම විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාස 5හි වැඩබලන අධ්‍යක්ෂවරුන්ටයි. ප්‍රියලාල් දසනායක මහතා යොමු කරන ලද එම ලිපියේ සඳහන් වූයේ අදාළ කොට්ටාශ මගින් ආරක්ෂාව සපයනු ලබන ප්‍රභූවරුන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් සහ සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙසයි. දින 12ක් තිස්සේ ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලිපි ආරක්ෂක ප්‍රධානීන් අතර හෝමාරු වෙද්දී පසුගිය 21 වනදා බෝම්බ ප්‍රහාර එල්ලවනවා. එම ප්‍රහාරවලින් පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළිත් තම නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් විමසීමක් කරනු ලබනවා. ඒ තමා එවන ලද අනතුරු ඇඟවීමේ ලිපි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ලබන 25 වනදාට පෙර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින්. එම ලිපි ඊයේ වන විට බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ අපරාධ සංවිධානාත්මක අපරාධ මත්‍රා විනාශක සහ විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ට යොමු කර තිබෙනවා. කාලයක් තිස්සේ රට තුළ දරුණු අපරාධ රැල්ලක් නිර්මාණය වෙමින් තිබේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව මාස 4ක් තිස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොතිබුණු බව අද දිනට වාර්තා වුණා. මාස 4කට පසුව පොලිස්පති ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවා තිබුණේ ඊයේ දිනේදී. මේ අතර මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේදැයි විදේශ මාධ්‍යවේදියෙකු ඊයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව දැන සිටි බවයි. Who you believe carried this out? Well, we knew certain things were happening, but this country is truly democratic today. There is no emergency laws, nothing. So there is hardly anything that we also can do.
we can go to a certain extent, collecting information and things like that. What did your intelligence warning say? Small group, but very well organized and powerful, was responsible. You issued a warning, you had intelligence. We had to a certain extent, but it's little vague. But why wasn't the church protected? Why weren't all the churches protected? We have alerted related agencies, and now, for example, you know, even during the height of the war, right, we never provided security for the hotel. Hotel security was looked after by their own security. They always hired a senior military officer or a police officer, and they looked after. And when something like this happened, they say, oh, they didn't do anything. We even in the future, we are not going to look after the hotel. They have to, they are earning, they are very lucrative, and they have to look after their security. We are here to secure the security of the public, general public, and the property. Why weren't the churches protected if you had a warning? How many churches to be protected? But we informed that there is we never expected an attack of this magnitude. But you had warnings about a suicide bomber. Not to this extent. It's a isolated, you know, maybe 1 or 2 attacks here and there and various things. We never expected it to be so big. බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ විදේශ මාධ්‍යවේදියෙකුට ලබා දුන් ප්‍රකාශය වැනි ප්‍රකාශ නැවතත් සිදු නොකරන ලෙස තමන් ආරක්ෂක ලේකම්වරයාට පැවසූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. ඒ වර්තමාන තත්ත්වය ආරක්ෂක තත්ත්වය මොන වගේද මේ අත්පස්සේ නැහැ නේ රට තුල රට අරාජිකා වෙලා පාලනයක් නැහැ. අරේ බෝම්බ පුපුරනවා මේ කාර් වල බෝම්බ පුපුරනවා. ඉතා ඉක්මනින් ඒ තත්ත්වයෙන් විනාශ කරගන්න ඕන. පොලිස්පතිතුමා ගැන තීරණයක් ගත්තා. නැති පොලිස්පතිවරයා වැඩ කරන්න ඕන රජය කියන විදිහටනේ. ඉතින් මේකේ වගකීම රජය බාර ගන්න ඕන. පොලිස්පතිතුමාටයි වරද පටවන්නේ ඔක්කොම. පුද්ගලයෙකුට වරද පටවනවට වඩා පොලිස් එයා වැඩක් කළා තියෙනවා. නමුත් එයාට දෙන උපදෙස් අනුවනේ කටයුතු කරන්නේ. ආරක්ෂක මණ්ඩලයට මිනිහා මාස ගානකින් ගෙන්නුවේ නැහැ කියලා කියනවා. මේ රජයයි මේකට වග කියන්න ඕන. වෙන කාරුවත් නෙවෙයි. දාම කනගාටුදායක ප්‍රකාශයක්. මම යාට ඒක කතා කරලා අදුදේ කිව්වා මෙවැනි ප්‍රකාශ කරන්න එපා කියලා. අපි රජයක් වශයෙන් මේ සිද්ධියේදී අපි බොහොම සංවේදීව රජයට සහයෝගය අපි ලබා දෙන්න සූදානම්. මේ කටයුතු වල අඩුපාඩු පෙන්වන්න දීම අපේ වගකීමක්. මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. මාර ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නේ. ඒක දෙන්න කියන්න ඕනේ ළමයෙකුට. මේ වගේ අපිට ආරංචි ආවලු අපි හිතුවේ නැහැලු මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ ආරක්ෂක ලේකම්ලා තියාගෙන මේක කරන්න බෑ. ආරක්ෂක ලේකම් කෙනෙක් නෙමෙයි ඉන්නේ. වෙලාවේ සුදාලත් එක්ක හැංගි මුත්තන් කෙලින ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු. වහම අයින් කරවන්න ඕනේ හේමසිරි ප්‍රනාන්දුව. ආරක්ෂක ලේකම්වරයාට යමක් කියන්නට ඕනේ. 2009 මේ රටේ බෝම්බයක් පිපිරෙන්නේ නැතුව ගිය අවුරුදු 5 තුල 2009න් පස්සේ සංචාරක හෝටල් ඔවුන්ට ඔවුන්ව බලා ගන්නත් අපිට අපිව බලා ගන්නත් එහෙම තමයි උනේ කියලා ඔබ කොහොමද කියන්නේ? ඔබ වහාම අදම ප්‍රකටනම තුවක් දෙන්න ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමෝ දැනගන්න. එහෙම ඔබ බලා ගන්න ඔබ අරයව බලා ගන්න NGO බලා ගන්න කියලා නෙවෙයි මේ රටේ බෝම්බ පුපුරන එක නැවැත්තුවේ. ඕවා කතා නොකර ඉන්න එපැයි. මූලික කාරණේ තමයි රටක රාජ්‍ය ආරක්ෂාව කියන්නේ හෝටල් ආරක්ෂා කරන්න නැතුව ඉන්න එක නෙමෙයි. හෝටල් වලට වෙනම ආරක්ෂක අංශයක් තියෙන එක වෙනම කාරණයක්. ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිසිය ත්‍රිවිධ හමුදාව මේ රටේ ඉන්න හැම කෙනෙක් වෙනුවෙන්ම ආරක්ෂාවට බැඳිලා ඉන්න. 9 වෙනිදා බුද්ධ්‍යංශ විසින් මේ තොරතුරු ලබා ගන්නවා. ඒක දැනුවත් කරනවා බුද්ධ්‍යංශ විසින් පොලිසියට සහ ආරක්ෂක ලේකම්වරයාට. ඒතර 11 වෙනිදා තමයි ලිපිය යවන්නේ අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාශය, අධ්‍යක්ෂක අධිකරණ කොට්ටාශය, අධ්‍යක්ෂක විශ්‍රාම ජනාධිපති ආරක්ෂක කොට්ටාශය, තානාපති ආරක්ෂක කොට්ටාශය, විශ්‍රාමක ජනාධිපති ආරක්ෂක කොට්ටාශය කියන ඒවාට ප්‍රියලාල් දසනායක මහත්මයා නියෝජ්‍ය පොලිස්පති මේ අය මේක දැනුම් දෙනවා. දැන් මේ විදිහට කිව්වම පොලිස්පතිතුමා 4 දෙනෙකුට මේ වගකීම් ටික පැවරුවයි කියලා තමයි එතුමා කියන්නේ. එතකොට ඒ වගකීම් ටික 11 වෙනිදා පවර්ලා මේ සිද්ධිය ඇති වෙන දිනේ වෙනකල් පසුවි පරමක් උනේ නැත්තේ ඇයි කියන කාරණේ අපිට ආපහු කල්පනා කරන්න. මේ දැන් 4 දෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තමන්ගේ ලිඛිත නියෝගය අවලා 11 වෙනිදාන් පස්සේ 21 වෙනිදා දක්වා මොකද්ද කරේ? පොලිස්පතිතුමා යම් තීන්දුවක් ගත යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ. මේ අවස්ථාවේදී පොලිස්පති නිසියාකාර වැඩ කරා නම් මෙවැනි ප්‍රශ්නයක් අඩු වෙන්න තිබ්බයි කියන එක අපි මතක් කරන්න ඕනේ. ප්‍රශ්න ගණනාවක් තිබිලා තියෙනවා. මේක නිකරුණේ මාව ගලවන්න බෑ කියන මතෙන් කටයුතු කිරීම තුලින් ඇතිවලා තියෙන ප්‍රතිවිපාකයක් වෙන්න පුළුවන්.
කෙසේ වෙතත් සිදු ඛේදවාචකය පිළිබඳ චෝදනාව පොලිස්පතිවරයා වෙත එල්ල කළද එහි වගකීම සමස්ත ආරක්ෂක කවුන්සිලේම බාරගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. පොලිස්පතිවරයාව ආරක්ෂක කවුන්සිලයට කැඳවීමෙන් තොරව රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්නේ කෙසේදයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රශ්න කර සිටියා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා පොලිස්පතිවරයා විශේෂයෙන්ම STF DIGට DIG ස්පෙෂල් ප්‍රොටෙක්ෂන් SIS එකේ DIG වරයා දැන් බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ට්‍රැෆික් DIG වරයා වෙතත් මේ දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආවනැල්ලේ බුදුපිළිම කඩීමේ සිද්ධිය සිද්ධ වෙච්ච අවස්ථාවේදී පොලිස්පතිවරයා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අන්තවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. විහාරස්ථාන සහ වෙනකුත් ආගමික ස්ථාන පිළිබඳ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ වගේ ආරක්ෂාව තහවුරු කරන්නයි එතුමා ලිපියක් ලබලා තියෙනවා. ඇත්ත වශයෙන් පොලිස් බුද්ධ්‍යාංශත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන ප්‍රශ්න සහ පොලිස්පතිවරයා සහ අගමැතිවරයා හෝ කවුරු එකතු වෙලා එතුමාව ඝාතනය කරන්න හැදුවා මොකක් හෝ කියන ඒ තියෙන ප්‍රශ්න සහ පරීක්ෂණ උඩ අද මේ ආරක්ෂක කවුන්සිලයට පොලිස්පතිවරයාවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාවත් කැඳවන්නේ නැහැ කියන එක තමයි අපිට ලැබිලා තියෙන ආරංචි. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කවුන්සිලයට රටේ පොලිස්පතිවරයා එන්නේ නැත්තම් එතකොට කොහොමද මේවා පිළිබඳව සාකච්ඡා කරන්නේ? අංගවිකල ආරක්ෂක කවුන්සිලයක් තමයි ක්‍රියාත්මක නැෂනල් තවෆික් ජමාත් කියන සංවිධානය පිළිබඳ ඒ ඉන්න සමාජිකයෝ එය පදිංචි වෙලා ඉන්න නිවසවල එයාගේ හැඳුනුම්පත් මේ දුරකථන අංකත් මේ බුද්ධ්‍යංශ නෝන බලන් දෙන නිවසයි වෙලාවත් මේ සියලු දේ දැනගන්න ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ සිද්ධිය වෙලා පැය 24ක් ඇතුළත පුපුරන්න තිබිච්ච තව විශාල බෝම්බ ප්‍රමාණයක් අතඩංගුවට ගත්තා. බෝම්බේ පුපුරලා සුළු වේලාවක් යන කලින් මේක සැලසුම් කරපු නිවසට ගියා. කොහොමද මේ ගියේ? මේ සියල්ල මේ අය දැනගෙන හිටියා. හැබැයි ඕඩර් එකක් ආවේ නැහැ ක්‍රියාත්මක. ඕඩර් එක එන්න ඕනේ බොහොම පැහැදිලිව සිකියුරිටි කවුන්සිල් එකේ. අපි ලෝකයේ දැකලා තියෙනවා ඇමරිකාව ප්‍රධාන සමහරක් බටහිර රටවල් වෙන රටකට ඇතුළත් වෙන්න ඕනේ වුණා. ඉස්ලාමීය ත්‍රස්තවාදය පාවිච්චි කරලා මනුෂ්‍ය ඝාතන සිද්ධ කරලා ඊට පස්සේ රටවල් වලට ඇතුල් වෙලා ඒ රටවල් වල පරිපාලනයට ඇඟිලි ගහනවා. බෝම්බ පුපුරලා පැය 24ක් ගත වෙලා නැහැ. මෙන්න අද ලංකාදීපේ මුල් පිටුවේම තියෙනවා උදව් දෙන්න සූදානම් ඇමරිකානු ජනාධිපති අගමැතිට ප්‍රතිඥාව. දැන් මේවා කොහෙන් කෙලවර වෙයිද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක්. ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට රටේ ජනතාව පිළිබඳ වගකීමක් ඇතනම් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වහාම තනතුරු වලින් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී අද මාධ්‍ය හමුවක් හැඳවමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ තෞහිද් ජමාත් සංවිධානය පිළිබඳ වරක් තමා හෙළි කළ අවස්ථාවේ තමාට චෝදනා එල්ල කළ අමාත්‍යවරු පසුගියදා ප්‍රහාරයෙන් මියගිය ජීවිත පිළිබඳ වගකීම බාරගත යුතු බවයි. 2016 වර්ෂයේ නොවැම්බර් මාසේ 18 වෙනිදා මම සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරා අපේ රටේ ත්‍රස්තවාදී කල්ලියක් ක්‍රියාත්මක වෙනවා කියලා. තෞහිද් ජමාත් කියන සංවිධානය කියලා මම ප්‍රකාශ කරා. මේ රටේ ප්‍රභූ පවුල් විදියට ඉන්න මුස්ලිම් පවුල් 4ක සමාජිකයෝ මේකට සම්බන්ධයි කියලා මම බොහොම පැහැදිලි ලෙස අපේ රටේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. රාජිත සේනාරත්න මාධ්‍ය ප්‍රකාශකයා ප්‍රවෘත්ති සාකච්ඡා තියලම කිව්වා අපේ රටේ බුද්ධ්‍යංශවල කිසිම තොරතුරක් වාර්තා වෙලා නැහැ කියලා මේ වගේ සංවිධානයක් මේ රටේ තියෙනවායි කියලා. එදා මංගල සමරවීර වගේ කට්ටිය දැඩි ප්‍රහාරයක් එල්ල කරා මම තමයි ජාතිවාදයේ මේ රටේ හදන්නේ කියලා. එදා එහෙම කතා කරපු ඇමතිවරු අද මේ මියගිය ජීවිතවලට විනාශ වෙච්ච දේවස්ථානව සම්බන්ධව වගකීම බාර ගන්න ඕනේ. පූජිත ජයසුන්දර මහත්මයාගේ නම එනකොට මම කිව්වා මේ මහත්තයා හොඳයි චිත්‍රපටි සංස්ථාවේ සභාපති වගේ තැනකට පත් කරන්න. මොකද එතුමාගේ හැකියාව තියෙන තැනට ඕනේ එතුමා දාන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව කරපු අමනෝඥ ගොන් තකතිරු තීන්දුව නිසා අද මේ රටේ 290ක් මිනිස්සු ජීවිත පූජා කරා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක් ඉන්නවා. කවුද? නාවික හමුදාවේ ස්වේච්ඡාංශයේ කොමදෝරු තනතුරට පත් වෙලා ඊට පස්සේ නාවික හමුදාවට තීන්ත විකුණමින් සහ වෙනත් ගනුදෙනු කරමින් සිටි හේමසිරි ප්‍රනාන්දු මහත්මයා අපේ රටේ ආරක්ෂකලේ. අපේ රටේ හමුදාපතිවරු ගිහිල්ලා සැලියුට් ගහන්න ඕන සර් කියලා. මොකද්ද මේ ආරක්ෂක ලේකම්ට තියෙන උගත්කම මොකද්ද? අත්දැකීම මොකද්ද? පළපුරුද්ද මොකද්ද? මම ලැජ්ජ වෙන්න ඕන. මේ වගේ අඥාන අගෝචර මිනිහෙක් මේ රටේ ආරක්ෂක ලේකම් කරාට බුද්ධ්‍යාංශ 44 දෙනෙක් ඉරේ. ඒතර කොහොමද රටක් ගෙනියන්නේ? ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා මේ පිළිබඳව මාව දැනුවත් වෙලා හිටියේ නෑ. හැබැයි හරිම් ප්‍රනාන්දු ඇමතිතුමා කියනවා මාව නම් දැනුවත් වෙලා හිටියා. මං හරි වාසනාවන්තයි මගේ තාත්තා කලින් දවසේ කිව්වා බෝම්බ පුපුරන නිසා පල්ලියට යන්න එපා කියලා. කොච්චර ලොකු කාලකන්ණි සතුටක්ද ඊවින්දේ. තමන් බේරුණා මුළු රටේම ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරා. මනෝ ගණේෂන් කියනවා මං සතියකට කලින් මේක දැනන් හිටියා. වෙන රටක නම් වෙඩි තියලා මරනවා මිනිස්සු.
රජයේ කැබිනට් ඇමතිවරයෙක් සතියකට කලින් මේක දැනගෙන මොකක්ද වුනේ? කාටද දැනුම් දුන්නේ? අතියුතුම් කාදිනල් වහන්සේට දුරකථනයේ පණිවිඩයක් දෙන්න බැරිද? අද සැකයක් තියෙනවා අද දේව මෙහෙව තියෙන එක භයානකයි. එහෙම කරා නම් ওই 290ම අද ජීවතුන් අතර ඉන්නව නේද? එතකොට අප්‍රේල් 4 වෙනිදා ඉඳලා මේ සිද්ධිය වෙන්නේ කවද්ද? අප්‍රේල් මාසේ 21. දවස් 15ක් තිබුණා. මේ ආරක්ෂක ලේකම් කොහෙද හිටියේ? මේ පොලිස්පති කොහෙද හිටියේ? පොලිස්පති සමාජයට සංගීත සංදර්ශන වලට අවුරුද්දට සින්දු කියන්න ගිහිල්ලා. ආරක්ෂක ලේකම් කොයි හරි ගිහිල්ලා ඩීල් දදා ඇවිදිනවා. ජනාධිපතිටයි අගමැතිටයි දැන් අද මේ මොහොත වෙනකොට රටේ ජනතාව ගැන අබමල් රේණුවක් කැක්කුමක් තියෙනවා. ලැජ්ජාවයි කියලා දෙයක් තියෙනවා නම් අද දවස් ඇතුළත මේ දෙන්න ඉවත් කරන්න ඕනේ. ආරක්ෂක ඇමතිවරයාගේ කාර්යභාර සමග ඔබතුමා සෑහීමකටපත් වෙනවා. කිසිසේත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ආරක්ෂක ඇමති ලංකාවේ නැති වෙලා මේ රටේ ආරක්ෂාව පිළිබඳව වග කියන්න පුළුවන් මිනිහෙක් ලේකම් විදියට ඉන්න ඕනේ. පඹයෙක් කොරෙක් පොට්ටේක් ඉඳලා වැඩක් නැහැ. මොලයක් තියෙන මිනිහෙක්, පෞරුෂයක් තියෙන මිනිහෙක් ඉන්න ඕන ආරක්ෂක ලේකම් වල. පොලිස්පතිවරයා ආණ්ඩුව ඉවත් කරයි කියලා හිතා ගන්න නෙවෙයි ඉවත් කරන්න ඕන. නැත්නම් අපි ජනතාව පාරට බස්සන්න ඕන. මෙයා වෙලවන්න. මාර්ගයේ සුද්ධියට සම්බන්ධ කරුණු දෙන්නේ පිළිගන්න සම්බන්ධයෙන් ඉන්නවා. ඒකට මේ අයට නිදහස් කරන්න කියලා දේශපාලන බලපෑමක් ආවා, පොඩි දේශපාලන බලපෑමක් ආවද? මම ස්තුතිවන්ත වෙනවා කබීර් හෂින් ඇමතුමා ඒක බය නැතුව කිව්වා. දේශපාලන බලවේගයක් බලවතුන් විසින් ඔහුව නිදහස් කරගත්තයි කියලා. මේකේ ඇත්ත නැත්ත තොරතුරු ගැන මට වගකීම ගන්න බෑ. නමුත් මටත් ලැබිලා තියෙන තොරතුරු අනුආරංචි අනුව අසාට්සාලි මේකට මැදිහත් උනේ කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මොකද ඔහු බලවතෙක් වුණා. හිටපු ගමන් කොහෙන්දෝ ගෙනල්ලා මේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරය බවටත් මේ ජනාධිපතිතුමා තමයි ඔහුපත් කරේ. අසත් සාලි සහ විමල් වීරවංශ දෙපළ සම්බන්ධන විශේෂවාද පිටිය අද රාත්‍රී 10:30ට. මේ අතර ත්‍රස්තවාදයේ වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ඇති ආණ්ඩු පක්ෂයේ සිටින එකම මන්ත්‍රීවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. පසුගියදා ඇති ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අද පැවති පාර්ලිමේන්තු විශේෂ සභාවාරයේදී ඔහු මේ අදහස් පළ කළා. පසුගිය අප්‍රේල් 21 වෙනි දින පෙරවරුවේ රටේ වැදගත් ස්ථාන 8ක සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ සීලාචාර ලෝකයේ කිසිවෙකුට අනුමත නොකරන මනුෂ්‍යත්වයට එහි කුරිරි අපරාධයක් ලෙස පිළිකෙන් යුතුව හෙලා දකිමු. අද දින පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් සහ සමග දීර්ඝ සාකච්ඡාවක් කළ අතර පාර්ලිමේන්තුව දැඩි තර්ජනයකට ලක් ඇති බවට අපව දැනුවත් කරන ලදී. එහෙන් ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කරන ආරක්ෂක පියවර සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව සහයෝගය ජනමය කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ මිනිත්තු දෙක නිශ්ශබ්දතාවය ගම්මුද අද ජාතික ශෝක දිනය නිසා. හොඳයි. මිනිත්තු දෙක ජාතික ශෝකය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුව. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රකාශය. මොකද පොයින්ට් ඔෆ් ඕඩර්? මම බොහොම සතුටු වෙනවා මේ ඉස්ලාමන්තවාදයට උඩගෙඩි දෙන තමුන්වහන්සේලා සභාපතිතුමා මේ කරන ഘോഷාවට. ඔබතුමා වෙනවා කතා කරන්නේ. ඊට ගරු මන්ත්‍රීතුමා මේ සභාවට බාධා කරන්න එපා. ජාතික අපදාවක් තියෙන අවස්ථාවක වාඩි වෙන්න. මේක තාම ඩිස්නි වර්ල්ඩ් එකේ වෙලා නැහැ. ඩිස්නි වර්ල්ඩ් එකේ වුණාම ඔය ආයත තේරෙයි. මේ මෙතන කෑ ගහන්න යනවා නම් මෙතුමා කතා කරනකොට තපයා කෑ ගහයි. ඒ නිසා මට කතා කරන්න දෙන්න. ගරු අගමැතිතුමාට ගරු විපක්ෂ නායකතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමා වාඩි වෙන්න. ඔබතුමා ඇසිරුනේ නැත්නම් මට ඔබතුමා එළියට දාන්න වෙනවා. ජාතිවාදී පදනම් කරගත්ත ත්‍රස්තවාදයට වඩා ආගම පදනම් කරගත්ත ත්‍රස්තවාදයේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේක හිටපු ත්‍රස්තවාදියෙන් මේ ගැන කෑ ගහන්න එක පුදුමයක් නෙමෙයි. කොහොම හරි දැන් පොලිසිය ආරක්ෂාංශය ක්‍රියා කරන්නේ මේ අංගවට අරගන්නට. අත්අඩංගුවට අරගැනීමේ බලතල අපි ත්‍රිවිධ හමුදාවට දීලා තියෙනවා. කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ප්‍රශ්න කරන්න. වැදගත් කරුණු කීපයක් ලබාගෙන තියෙනවා. මුස්ලිම් ජනතාව මීට විරුද්ධයි. ඒ නිසා මීට විරුද්ධ සියලු ජන කොටස් එකතු වෙන්න ඕන කියලා මම කියන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මේකට සම්පූර්ණ සහයෝගය දෙන්න කියලා හැම රටකින්ම ඉල්ලලා තියෙනවා. ඒ නිසා අපිට ඕනේ ජාත්‍යන්තර සහයෝගය සම්පූර්ණයෙන්ම තියෙනවා. විපක්ෂයේ සමහරව විවේචනය කර අඩුපාඩුකම් පෙන්නලා දෙයි. ඒක කමන්නේ. ඒත් ඇවිල්ලා පිස්සු බල්ලෝ වගේ කෑ ගහන්නකොට මොකද්ද හිතන්නේ? රට හිතන්නේ මේගොල්ලොට ඕනේ දේශපාලනය කරන්න වෙන එකක් නෙමෙයි. දේවස්ථාන වෙත මෙවැනි ප්‍රහාරය එල්ලවන බව බුද්ධ්‍යංශ දැනුවත් වී තිබුණා. කෙසේ වෙතත් මෙම තොරතුරු නිලධාරීන් කීප දෙනෙකු අතරයි හුවමාරු වෙලා තිබෙන්නේ.
අපේ අග්‍රාමාත්‍යතුමාට සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මටත් මෙම බුද්ධි වාතාව අදාළ කිසිම තොරතුරක් ලැබී නැති බවයි. එහෙම බොරුවක් නෙවෙයි ඒක ඇත්ත. එහෙම ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් මෙම බුද්ධි වාතාව ලැබී නොමැති බව මේ අවධානය කරන්නට අවශ්‍යයි. ජනාධිපතිතුමා විදේශ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙවැනි තර්ජනයක් පිළිබඳ තොරතුරු අග්‍රාමාත්‍යවරයා හෝ මා වෙත දන්වා නොදුන්නේ කුමන හේතුවක් නිසාද යන්න අපිට තිබෙන අල්ගඩලුවක්. මම කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට කැමති පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊයේ දිනය වන තුරු කරු අගමැතිතුමාට හෝ මා වෙත ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට සහභාගී වීමට කිසිදු කැඳවීමක් නොලැබුණු බව. ගිය ඉරිදා කොළඹ ශාන්ත ඇන්තෝනි දේවස්ථානයේ ඒ වගේම මීගම රෝහලට ගියාම මට මතක් වුණේ කැපිතිගොල්ලෑවේ සිද්ධිය. ඒකයි අපි මහ විල්ලාත් සිද්ධියෙන් යුද්ධය පටන් අරගෙන මේ රටේ ත්‍රස්තවාදී ඉවර වෙනකම් ආපස්සට හැරෙන්න බැලුවේ. මම හිතන්නේ මේ පිළිබඳව ෆොන්සේකා මැතිතුමා ඉන්නවා. එදා හිටපු හමුදාපතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න මේ පිළිබඳව හොඳටම දන්න පුද්ගලයා වශයෙන් මම මේ අවස්ථාවේදී මතක් කර සිටින්න ඕන. 2015 ජනවාරියේදී මම නව ජනාධිපතිවරයාට බාර දුන්නේ සම්පූර්ණයෙන්ම සුරක්ෂිත රටක්. වාස්කු ඉරිදා සිදු වුණු ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ ආණ්ඩුව. බුද්ධ්‍යංශ දඩයම් කරමින් සිටි නිසා මේ රටේ ත්‍රස්තවාදීන්ට පහසු ඉලක්කයක් වුණා. ලෝකයේ වෙන මොන රටවල් ඕ කුඩුකාරයෝ පැන්න තමයි. ඔරු ටික හසුරුවන්න. මට දැන් පේනවා කවුරුෝ නිලධාරියෙක් බිල්ලට දීලා ආණ්ඩුව අතහොදන්න හදනවා. ඒ නිසා ඒ සිද්ධිය නිසා ඉල්ලලා අස් වෙන්න නම් අස් වෙන්න ඕන ආණ්ඩුවයි. විස්පෝච්චය ගේ ඇතුලේ තියාගෙන හිටපු මිනිස්සු කෑ ගන්නවා. ඒ කාලේ. එන්නේ. කියනක මම පුනා කිව්වා. මගේ කිව්වා. හරි ඔබතුමාට ඒක තමයි මම කිව්වේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ ඔබතුමා තමයි මේ පිළිබඳව මේ අද තියෙන ත්‍රස්තවාදය පිළිබඳවත් හැඟීමක් තියෙන පුද්ගලයා වශයෙන් පෙන්වන්න පුළුවන් ඔබතුමා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. හොඳයි. අපේ කාලේ ආරක්ෂක අංශයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය දන්නවා එතුමා. අද රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි යලි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එසේම පවතින තත්ත්වය හමුවේ රජයේ සියලුම පාසල් එළඹෙන 29 වනදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ මතුවී ඇති ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහාය ලබා දෙන බව විදේශ තානාපතිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පවසා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු මහකොමසාරිස්වරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානීන් අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ හමුවක් පැවැත්වුණා. මෙහිදී අදහස් දැකූ ජනාධිපතිවරයා කියා සිටියේ පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවිය හැකි මෙවන් තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂකංශය ශක්තිමත් කර තිබෙන බවත් ඉදිරියේදී ආරක්ෂකංශවල ප්‍රතිසංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ජනාධිපතිවරයා මෙහිදී හදිසි නීතිය සිවිල් වැසියාට එරෙහිව භාවිත නොකරන බවට සහතික කිරීමේ වගකීම බාරගන්නා බවද පවසා තිබෙනවා. එමෙන්ම සමාජ මාධ්‍ය තහනමද නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු යොදන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. බුර්කාව ඉවත් කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේ බුර්කාව තහනම් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. සම්පූර්ණම මුහුණ වැසීම අපේ ආගමේ අනුමත කරලා නැහැ. ආගමේ අනුව තිබිලා තිබෙන්නේ මුහුණ දකින්න ඉඩ දෙන්න ඕනේ කියන එක. මගේ භාර්යාව එහෙම අඳින්නේ නැහැ. ළමයින්ට එහෙම අඳන්න මට බලාපොරොත්තුකුත් නැහැ. නමුත් ඉදිරියේදී මම හිතන්නේ මුස්ලිම් ආගමික සංවිධාන ඒ පිළිබඳ යම් ප්‍රකාශයක් කළ යුතුයි. මුස්ලිම් ජනතාව දැනුවත් කරන්න ඕනේ. මේක ආගමික උවමනාවක් නෙමෙයි. මේක එක එක පෞද්ගලික අයගේ තියෙන යම් උවමනා උඩ කරන දෙයක්. ඒ හින්දා ආගමේ කිසිදු තැනක එහෙම පළඳින්න ඕනේ කියන නියෝගයක්වත් එහෙම අනුමැතියක්වත් ලබා දීලා නැහැ. ඉදිරියේදී මම හිතන්නේ මුස්ලිම් ආගමික සංවිධාන ජනතාවට දැනුම් දෙයි අනිවාර්යයෙන්ම මේක ඉවත් කරගන්න කියලා. ඒ හින්දා ඒකෙදී අපිට සහාය ලබා දීමේ ගැන කිසිම ගැටලුවක් නැහැ. මේ බුර්කාව තහනම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සහ සභාව කල්තැමී යෝජනාවක් හැටියට මම අද පාර්ලිමේන්තුවේදී බාර දෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රංශය වගේ රටවල් වල මේ වන විට මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට ප්‍රශ්නයක් වුණ මේ බුර්කාව තහනම් කරලා තියෙනවා. මොකද නීතිය වශයෙන් ගේට ගියව තවත් මේ ආර්ම දුෂ්කරණී
මොකද ඒක ආරක්ෂක අංශ සිලනුත් හොයාගෙන තියෙනවා මේ බුර්කාව අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තියෙනවා මේ ත්‍රස්තවාදී කටයුතු වලට. ජාතික තෞහීද් ජමාත් සංවිධානය මොහමඩ් සහරාන්ගේ ක්‍රියාකලාපය හෙලා නොදැකීම තුළින් මෙම සංවිධානය සහරාන්ට සහයෝගය දක්වන්නේ දැයි සැකයක් මතුවන බව සිලෝන් තෞහීද් ජමාත් සංවිධානයේ මහලේකම් ආර් අබ්දුල් රාෂික් පවසනවා. අද කොළඹදී මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ සහරාන් කියන පුද්ගලයා කලින් එයා තමයි ප්‍රාරම්භකයා. නමුත් ඔවුන් 2017 දී නිරපා දමනවා. නමුත් ඊට පසුව ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ මේ සහරාන්ගේ ක්‍රියාකලාපයන් ප්‍රසිද්ධියේ අපේ සංවිධානය ප්‍රකාශ කරන තරම් හෙලා දැකීමක් සිද්ධ කරේ නැහැ. දැන් මේ වනතුරු පවා ජාතික තෞහීද් ජමාත් සංවිධානයට බරපතල ලෙස රජයේ ආරක්ෂක මට්ටමින් චෝදනාවක් එනකොට ජාතික මට්ටමින් ඒටත් විරෝධතාවය පළ කරලා හෝ නෛතිකව හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ දැන් දවස් දෙක තුනක් කියන්නේ උන්දටම ප්‍රමාණවත්. ඔවුන්ගේ විරෝධතාවය පළ කරන්න. මේ තුලින් දැන් අපිට සැකයක් මතුවෙනවා ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ මතු පිටින් සහරාන්ට සම්බන්ධතාවයක් නැතයි කියලා ප්‍රකාශ කරලා කිඹුළු කඳුල් එලලා අතුලාන්තයෙන් යම් කිසි ආකාරයක සහයෝගයකින් උන් කටයුතු කරනවාද කියන සැක අපට මතුවී තිබෙනවා. සාධාරණ සැකයක්. දැන් ජාතික තෞහීද් සංවිධානයේ කවුද දැන් නායකත්වය දරන්නේ? සහරාන්ගේ ඒ නිරපා දැමීමෙන් පසුව ඒ සංවිධානයේ විධායක කමිටුවේ නිලතල දරාගෙන නායකත්වයේ දරලා මෙහෙයුවේ සහරාන් කියන ඒ පුද්ගලයාගේම සහෝදරයා. සෙයිනී කියන සහෝදරයා. ඒ පුද්ගලයාගේ වර්තමාන තත්ත්වය පවා අපට දැන් තොරතුරක් ලබාගත නොහැකි මට්ටමකට පත් වෙලා තිබෙනවා. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වූ මාකඳුරේ මදුෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් තවත් 6 දෙනෙකු එරටින් පිටුහල් කිරීමෙන් පසු අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අතර ගායක අමල් පෙරේරාද වන අතර මෙවන විටත් එම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. ප්‍රබල අපරාධකල්ලි සමාජිකයෙකු වූ මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිසෙන් තවත් 6 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද අලුයම 5ට පමණ UL 226 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. நான் வாசல்ல இருந்து பார்த்து கொண்டு நிக்கிறேன் உங்களை. ඒ අතර ගායක අමල් පෙරේරා, මොහමඩ් ෆෞසි මොහමඩ් අසීම්, රණුකගේ දීපාල්, හෙට්ටි හේවගේ අමිල ප්‍රසංග, කළුපානගේ ෂෙල්ටන් ද සිල්වා, රණවකගේ ධම්මික නුවන් රණවක යන අය වනවා. ගායක අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරීමට පෙර ඩුබායි ගුවන්තොටුපළේ සිටින බව දැක්වෙන ඡායාරූපයක්ද මෙවන විට සමාජ මාධ්‍යවල පැතිර යනවා. මේ අතර අද මෙරටට පිටුවහල් කළ පුද්ගලයන් 6 දෙනා මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් භාරයට ගැනුණා. ඒ අනුව මේ වන විට මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් පුද්ගලයන් අතරින් 29 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට රාත්‍රී 9ට දෙන 24 සේ අපේ ඉංග්‍රීසි පුවත් විකාශය සමග එක් වේ.